භාර්යා, ඒ කියන්නේ භගිනි භාර්යා, වදක භාර්යා, මාතු භාර්යා, චෝර භාර්යා එහෙම කියලා කිව්වා. මම හිතනවා මට මුණ ගැහෙන ප්‍රශ්නත් එක්ක තව භාර්යාවෝ 3ක් එකතු වෙන්න ඕනි කියලා හසන්ත මහත්තයා. FB භාර්යා, සැලොන් භාර්යා සහ TV භාර්යා. මට එන ප්‍රශ්න එන්නේම මෙන්න මේ FB භාර්යා කියන එක හරහා. ඒ කියන්නේ මගේ බිරිඳ FB එකේ ඉන්නවා වැඩි. එයා මේ හරහා වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මගේ නෝනා සැලොන් එකට හරියට වියදම් කරනවා මාසෙකට 10000ක් නියපොතු වලට යනවා. මට මේක තවදුරටත් ඉවසන්න බෑ. මැරෙන්නේ කැරෙන්න මට විසඳුමක් නැහැ. ඊළඟ එක්කෙනා තව කෙනෙක් ගොඩාක් අය ඇවිල්ලා කියනවා අපි විශ්ලේෂණය කරලා බැලුවාම TV වලට ඇබ්බැහි වෙලා වැඩි. ඒක ගොඩාක් නාට්‍ය බලනවා. ඉතින් හරිම gedara වැඩ කරන්නේ නැහැ, පිළිවෙලක් නැහැ කියලා. හැබැයි මෙතනදී ගොඩක් මම කියන්න ඕනේ පොලිසිය ගැන කියපු එකකදීත් කිව්වා. ඇයි පොලිසිය මහත්තයෙක් භාර්යාව ගැන කියන්න ආවි කියලා. මට වෙච්ච අත්දැකීමක්ම කියන්න. මමත් ගියපු දේශනයක ලංකාවේ මගේ හිතවත් මහාචාර්යවරයෙක් මාත් එක්ක මෙහෙම තේ වෙලාවේ කතා කර කර ඉන්න ගමන් හිටපු ගමන් ෆෝන් එක අරගෙන පොලිසියෙන් කතා කරනවා කියලා දිව්වා. ඉතින් මං හිතුවා මගේ එනකොට වාහනේට මොකක් හරි කරදරයක් වෙලා ඇති. එහෙමනම් ඉතින් කාට හරි කියලා මොකක්ද මේ වෙලා තියෙනවත් කියලා බලන්න පුළුවන් කියලා මං ඇහුවා මොකද්ද සර් උනේ ඇයි මේ පොලිසියෙන් කතා කරේ කියලා. ඒතකොට කියනවා නෑ මේ පොලිසියෙන් කිව්වට පොලිසිය නෙවෙයි මගේ නෝනා කතා කරේ කියලා. නෝනට තමයි පොලිසියෙන් කතා කරනවා කියලා කියන්නේ. ඉතින් එච්චර බයයිද මේ කියන්නේ එහෙම ඔබතුමා කියපු එකට තව එකක් මම එකතු කරන්නේ. අපිට එහෙමත් කියනවා. පොලිසියෙන් පොලිසියට බයයි කියන්නේ අපිට භාර්යාවන්ට. ඉතින් මං මේකෙදි මං හරි ලස්සන මේ පොත් වලින් මම කැමති ඇලන් සහ බාබරා පීස් කියන දෙදෙනාගේ පොත් කියවන්න. ගැහැණු සහ පිරිමි ගැන කියවෙන පොත් හරිම ලස්සන දේවල් තියෙනවා. ඒකේ එක තැනක කියනවා ගැහැණියක්. ඒක ඇත්ත තමයි. මටම ආදේශ කරලා බැලුවාමත් ඒක ඇත්ත. ගැහැණියක් Tamanට සුදුසු පිරිමියා ලැබෙන තුරුම තැවෙන්න පටන් ගන්නවා. පිරිමියෙක් ගැහැණිය ලැබුණු තරම් ඉඳන් තැවෙන්න පටන් ගන්නවා. එතකොට ඉතින් පවුනේ අතර දැන් කාන්තාවක් බිරිඳක් ඇයි මේ තරම් අපේක්ෂා බංගත්වයට පත් වෙන්නේ කියන එක හසන්ත මහත්තයා අපි හොයන්න ඕනේ. දැන් අපි ඔක්කොම කතා කරේ අතීත භාර්යාවගේ කාර්යභාරය ඇතුලේ අපිට තිබුණේ පළවැල නෙලාගෙන ඉන්න දරුවන් රැක බලා ගන්න නිවසේ කටයුතු කරන්න. හැබැයි දැන් භාර්යාවට මේ වගේ සරල ජීවන රටාවක ගෙවෙන්න බෑ. උදාහරණයක් විදිහට මීට දශක 4කට 5කට කලින් නම් මුහුණේ වත්සුණු තවරාගත් කාන්තාවක් එළියට බහින්නේ ගණිකා වෘත්තිය සඳහා කියලා තමයි කියන්නේ. ඒත් මේ වර්තමාන සමාජය ඇතුලේ එහෙම වෙන්නේ නැහැ නේ අසන්ත මහත්තයා. දැන් ගොඩක් වෙලාවට මට තියෙන දේශන, මට තියෙන සංගීත වැඩසටහන් ඔක්කොම තියෙන හැන්දෑව. එතකොට මුහුණේ වත්සුණු තවරාගෙන හැන්දෑව එළියට බහින්න වෙනවා. මවකගේ කාර්යයට අමතරව, භාර්යාවගේ කාර්යයට අමතරව ආර්ථික කාර්යයටත් උර දෙන්න වෙලා තියෙනවා. ඒ වගේම කාන්තාව වර්තමාන කාන්තාව අධ්‍යාපනයේ ඉතා ඉහළ මට්ටමකට යනවා. බොහෝ කාන්තාවන් මේ තමන් ලබාගත් දේවල් නැවත සමාජගත කරන්නේ නැහැ. කුටුම්බයක කොටු වෙලා ඇය තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. එතකොට තමයි මේ බිරිඳට ගොඩක් වෙලාවට මේ අපේක්ෂා බංගත්වයේ, ඉච්ඡා බංගත්වයට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි බිරිඳගේ තැනින් ගොඩක් වෙලාවට බලන්නේ නැහැ. භාර්යාවකගේ හැඟීම් තේරුම් ගන්න අපි උත්සාහ කරන්නේ නැහැ. මම දැක්කා මම කියවපු පොතක මේ ඇලන් සහ බාබරා පීස් දෙදෙනාගේ පොත්වලම තියෙනවා. ඔවුන් බොහෝ කාලයක් පරිශන කරපු අය මේ පෞල් සම්බන්ධව සහ කාන්තා සහ පිරිමි මේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න කියන එක ඔවුන් සමාජගත කරන්න හදනවා. හැබැයි අපිට ඒක පහසු නෑ. මොකද අපි දීර්ඝ කාලයක් අපි ජීව විද්‍යානුකූලව වැඩිලා තියෙන විදිහත් එක්ක. උදාහරණයක් විදිහට උතුර හොයාගන්න කියලා පිරිමි 3 දෙනෙකුට කියලා හිස් කාමරයකට දැම්මොත් ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් උතුර හොයා ගන්නවා. ඒගොල්ලෝගේ දකුණු මොලේ දකුණු මස්තිෂ්කය හැදිලා තියෙන්නේ වැඩිපුර යකඩ සාන්ද්‍රණය වෙන විදිහට උතුර ටක් ගාලා හොයාගන්න පුළුවන්. හැබැයි ගෑනුන්ගෙන් නම් එහෙම 5 දෙනෙක් දැම්මොත් තමයි එක්කෙනෙක් හොයාගන්නේ. හැබැයි ඒකේ ප්‍රතිශතය 50% විතර. හරි අමාරුයි අපිට උතුර හොයාගන්න. අපි කියන්නේ උතුර දකුණ මාරු වෙලා කියලා. උත්තර දකුණ මාරු වෙනවා අපිට ඇත්තටම මාරු වෙනවා. මේ එනකොට හිතුව ගම අර කල්පනාවටම ආවොත් මිසක් නැත්තම් ගොඩක් වෙලාවට වික්‍රමසිංහපුරට දාන්න නැතුව ටිකක් දුර ගිහින් ආයෙ හරවගෙන ආවිලා තමයි ආයෙ දාන්නේ. ඒ කියන්නේ මේ අපිට ගොඩක් වැඩ කරන්නත් පුළුවන්. අපි හිතත් යන්නේ අද දවසේ ප්ලෑන් එක කොහොමද එහෙම කියලා. එතකොට භාර්යාවක් වුණාම මේ කුටුම්බය ඇතුලේ තමන් කරන දේවල් වලට අමතරව මේ හැඟීම්බර සංවේදනාවන් ඇයට දැනෙනවා වැඩි.
දැන් ඔබ කිව්වානේ සංසාරේ පතාගෙන ආවා, සංසාරේ අපි එකට ආවා. එහෙම කියලා කියන අයට වඩා මගේ වෘත්තියේදී මට මුණ ගැහෙන්නේ අපෝ ජීවිතේ කවදාවත් මට පිරිමියෙක් මුණ ගැහෙන්න එපා. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා නෙමෙයි. පිරිමියෙක්වත් එපා කියන අය. එතකොට ඒක හොයාගෙන යනකොට ඇත්තටම භාර්යාවගේ පැත්තේ ප්‍රශ්න තියෙනවා. ගොඩාක් මානසික රෝගවලට ගොදුරු වෙච්ච අය තමයි මේ අතාර්කික සිතුවිලි වල හිතන්නේ. අපි විශේෂයෙන් ගැහැණු හැංගීම් බරයි. අපිට ටෙලි නාට්‍යයක් බලබලා අඬන්න පුළුවන්. අපිට චිත්‍රපටයක් බලබලා අඬන්න පුළුවන්. අපිට දැන් මේ ගීතයක් අහනකොට අඬන්න පුළුවන්. හැබැයි කාන්තාවක් මුහුණ දෙන ප්‍රශ්න දිහා බැලුවාමත් මට හිතෙනවා බොහෝ විට තව බිරිඳක් නිසා තමයි තව බිරිඳක් පීඩණයටපත් වෙන්නේ. ඇගේ මොළය ඇයට නොලැබුණු දේවල් සම්බන්ධ විකාර රූපී අදහස් මවා ගන්න කැමති. ඒ තුලින් ඇයට සතුටක් ලබන්න කැමති. දැන් අපි ඇඟෙන්ම හදා ගන්නවා ඒකට අපි කියනවා ඩිෆෙන්ස් මෙකැනිසම් කියලා. එහෙම නැත්නම් සංරක්ෂණ ප්‍රයෝගයක් කියලා අඬලා කඳුළු පිට කරලා අපේ දුක අයින් කරගන්න. ඒකනේ ඔය ගොඩක් වෙලාට අඬන්නේ භාර්යාව. ඒ ඇඬුවාම එන්ඩෝෆින් කියන මේ මොලේ රසායන ද්‍රව්‍ය කඳුළු හරහා පිට වෙනවා. ඒක හරියට නිකන් ඇත්තටම මත්ද්‍රව්‍යයක් බිව්වා වගේ නින්ද්‍රාගතව නින්ද්‍රාශීලී වෙනවා. ඒතර බිරිඳකගේ පැත්තේ හිටගෙන මම මේක කතා කරන්න කැමති. බොහෝ භාර්යාවන් ලංකාවේ නම් ඊටාම හොඳ සංවර යශෝදරා වතෙහි අපට මුණ ගැහෙන භාර්යාවට සමාන භාර්යාවන් හම්බ වෙනවා. ඔබ අහලා බලන්න සුජාතා අත්තනායක මහත්මියගේ එක ගායනයක් තියෙනවා. ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා මේ මගේ තුරුල්ලේ පුතු නැලවෙනවා. ඒකේ තියෙනවා හරි ලස්සන වචනයක්. දරු දුක මට මෙන් ඔහුට දැනේවා හෙට හිමිදිරියේ ඔහු යලි ඒවා. බලන්න කොච්චර හැඟීම් බරවද කියන්නේ මේ වර්තමාන සමාජයේ මට මුණ ගැහෙන කාන්තාවොත් කියන්නේ මම යන්නේ නැතුව ඉන්නේ මේ දරුවෝ හින්දා. මේ දරුවෝ හින්දායි මට යන්න බැරි. නැත්තම් මට මේ රිදවන ප්‍රමාණය අපමණයි. හැබැයි මේක අපි තේරුම් ගන්න පිරිමියා කතා කරන්නේ නැහැ කියලා තමයි ගොඩක් භාර්යාවෝ චෝදනා කරන්නේ. ඉතින් මම කියන්නේ පිරිමියාට කතා කරන්නේ නැතුව ඔහුට ටික කාලයක් ඕනේ නිසලව නිහඬව ඔහුට ගුහාවට යන්න කියලා ඒක අර්ථ දක්වන්නේ. නිහඬව නිසලව ඉන්න පුළුවන්. ඒ අවස්ථාව අපි අයට දුන්නොත් ඇය බොහෝ විට ඔහු බොහෝ විට හොඳ සැමියෙක් වෙයි. අවාසනාවට ලංකාවේ භාර්යාවෝ ඒ වෙලාව දෙන්නේ නැහැ. මට චුට්ටක් පාඩුවේ ඉන්න ඕනේ. ඇයි පාඩුවේ ඉන්නේ? මොකටද පාඩුවේ ඉන්නේ? පාඩුවේ ඉන්න ඕනේ නැහැ. මොකද හිතනවා නේද? අරයා ගැන හිතනවා. එහෙම කියවන්න පටන් ගන්නවා. එතකොට කියවන්න පටන් ගත්තාම අර පිරිමියාට ස්වභාවිකවම අවශ්‍යතාවයක් තියෙනවා ගුහාගත වෙන්න, නිසලව ඉන්න, කල්පනා කරන්න ඕන පිරිමියෙකුට. යතිවරයෙකුට වේවා, පොලිස් නිලධාරියෙකුට වේවා, විදුහල්පතිවරයෙකුට වේවා, කම්කරුවෙකුට වේවා, තමන්ටම තමන්ගේ කාලයක් අවශ්‍යයි. නමුත් විවාහයක් කරගත්තාම ඔබත් දැනගන්න ඕනේ තමන්ට තමන්ගේ කාලයක් ලැබෙන්නේ නැහැ. මේ දවස්වල මගේ ලොකු පුතා විවාහ වෙන්න සූදානම්ෙන් ඉන්නවා. මම එයාට ඒක කියලාම දෙනවා. ඔයාට ඔයාගේ කාලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතනවා වර්තමාන සමාජයේ ඇතුලේ බිරිඳගේ භූමිකාව හරියට තේරුම් ගත්ත සැමියෝ හිටියොත් මේ ගෘහය ඇතුලේ වෙන ලොකු ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් කියලා. ඉස්සර කාලේ බිරිඳක් තමන්ගේ සැමියා ගෙදරට එනකොට දැන් අපේ ස්වාමින් වහන්සේත් මතක් කරපු නිසා එයා කියනවා මේ සැමියා ගෙට එනකොට දැනෙන්නේ නාමල් සුවඳ මගේ හිමි ගෙට වැඩි ආදෝ කියලා. ඉතින් එයා අහනවා මේ කිරලා හඬන්නේ නියරෙන් එනවාදෝ බල්ලා බුරන්නේ මිදුලෙන් ආවාදෝ පූසා අඬන්නේ ගෙදරට ආවාදෝ නාමල් සුවඳ මගේ හිමි ගෙට වැඩි ආදෝ කියලා. ඉතින් මං ආයෙත් කියන්න ඕනේ අතීත සමාජයත් එක්ක ජීවත් වෙනකොට ඔබ කිව්වා වගේ අපිට මිනිස්සු වනින්න පුළුවන්. එහෙම අපිට හැසිරෙන්න බෑ. අපිට ගොඩක් වැඩ තියෙනවා. එතකොට එහෙම ගීත සාහිත්‍ය මතක් කරොත් එහෙම සූසට බරණින් සරසීලා නා කපනා වැහි වටින වෙලේ එන්න බෑනේ. ඒකේ ඇතුලේ මට හිතෙනවා ඒ මමත් තමයි කියලා. ඒ කියන්නේ මේ දුවනකොට දුවන්නේ හැල්මේ. ආයි දැන් මෙතනින් ඉවර වෙලා වැඩසටහන ඉවර වෙලා දුවන්න වෙන්නේ එහෙම තමයි. මේ හිමින් යන්න බෑ අසන්ත මහත්තයා. එහෙම හිමින් ගියොත් අපි වෙනුවෙන් බලාගෙන ඉන්න සේවාදායකයෝ ගොඩ අපහසුතාවයටපත් වෙනවා. ඉතින් හැබැයි එහෙම වුණාම පතිවත බින්දෙනවද? එහෙම කාත් එක්ක හරි කතා කරාම පතිවත බින්දෙනවද? මෙන්න මේ දර්ශනය තමයි වෙනස් කරන්න ඕනේ. කාගේ දර්ශනයද? වටා පිටාවේ අපි වටේ ඉන්න අය. ඉතින් බිරිඳක් දිහා එහෙම බලන්න එපා. ඒ වගේම මම ඔබට දැන් කියන්න ඕනේ දේ
බිරිඳගේ මේ කාර්යයට අමතරව ඇයි අය ආර්ථික කාර්යයට උර දෙන්නේ? වර්තමාන සමාජ ක්‍රමයේ ඇතුලේ හැමදේම වාණිජකරණය වෙලා තියෙන්නේ. සැමියා හම්බ කරගෙන එන මුදලින් විතරක් දරු පවුලක් නඩත්තු කරන්න ගැහණියකට මේ කාන්තාවකට අපහසුයි. අය තමයි මුල්‍ය පරිපාලනය කරන්නේ. එයා මටත් මතකයි අපේ අප්පච්චි අපේ අම්මට තමයි සල්ලි දෙන්නේ. දන්නේ නැහැ කොහොමද එක පඩියෙන් ළමයි 4 දෙනෙක්ට එහෙම කරේ කියලා. දැන් අපි කරන දේවල් වල වෙනකොට හිතෙනවා ඇත්තටම කොහොමද කරේ කියලා. ඒ වගේම මම ආගමේ කියලා බැලුවම අපි විවිධ ආගම් වල උගන්වන දේවල් වලදී අපේ පන්සිල් පද 5 ඇතුලේ මේ සියලුම වැරදි ගැන කියවෙනවා වාගේම අපේ 3 වෙනි සිල්පදයේ තියෙනවා කාමී සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කිය. එතකොට ක්‍රිස්තියානි ආගමේ දසපනතෙත් තියෙනවා පරදාර ආලය නොකරව කියලා. එහෙම වුණාම බිරිඳකට ලැබෙන ගෞරවය, බිරිඳකට ලැබෙන වටිනාකම වැඩි වෙන්නේ තමන් විදිහටම ආදරෙන් අරයත් එක්ක රැඳුණු. හැබැයි මගේ තියෙනවා අපේ රටේ ආදරය තේරුම් ගත්ත වැරදි. මේකත් විවාදයට ලක් වෙන්න පුළුවන්. අපි ආදරය කියන්නේම හසන්ත මහත්තයා බදා අල්ලාගෙන හිර කර ගැනීමට. හැබැයි දැන් යශෝදරා වතේ යශෝදරා හිම බදා අල්ලා හිර කරගත්තා නම් යශෝදරා කුමරිය අද අපිට බුදුරජාණන් වහන්සේ කෙනෙක් නෑ. ඇයි දන්නවා මේ සංසාරයේ මේක අතාරින්න වෙනවා කියලා. ඒ වුණාට ඒක නිසා පරිපාද චාරිකාව විදියට අය ආත්ම ගණනාවක් මේ සංසාරේ ගමන් කරනවා. හැබැයි අපි කොහොමද සංසාරේ තියා වැඩ ඇරිලා එක පැයක් පරක් වුණොත් මොකද වෙන්නේ? ඒ මිනිස්යාගේ ඉසකෙසුත් නැහැ. එච්චරට වෛරෙන් තරහෙන් තමයි බලන්නේ. ඇයි ඇය නරක දේවල් වලින් තමයි ඔළුව පුරවගෙන ඉන්නේ. ඒ බලන්න මේ සංසාරේදී ඇය අතහරිනවා විතරකුත් නෙවෙයි ඒ ගමන යන්නත් ඉඩ දෙනවා. අවසානයේදී අර කීවා වාගේ දුක තමන්ගේ දුක දරා ගන්න බැරුව වැළපෙනවා. හැබැයි බොහෝ විට මේ විතැන් වෙන කාන්තාව වෙනුවට මේ පෞල් ඒකකයේ ඇතුළට එන්නේ තවත් බිරිඳක් හෝ කාන්තාවක්. ඒතර ඒ කාන්තාවට හෝ බිරිඳට හිතන්න පුළුවන් මම මේ කරන්නේ වැරදි වැඩක් කියලා. මේ ස්වභාව ධර්මයේ විශ්වයේ ධර්මතාවය අනුව තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්නත් බෑ. එහෙම වැරදි කරන අයට විශ්ව නීතිය අනුව ගැලවෙන්නත් බෑ. හැබැයි බිරිඳක කියන භූමිකාව ඇතුලේ අය තවදුරටත් කුටුම්බය ඇතුලේ රඳා පවතින මම ඔබට කිව්වා කලිනුත් දරුවෝ හින්දා. දරුවෝ හින්දා රැඳෙන කාන්තාවකගේ හිත රිදවන්න කලින් සැමියෙකුත් හිතන්න ඕන දෙයක් තියෙනවානේ. සමහර විට අය තරබාරු වෙන්න පුළුවන් කාලයක් ගියාට පස්සේ. සමහරට ඔබේ බිරිඳ ඔබට පසුව පෙම් කරන හෝ පසුව ලං වෙන කෙනා තරම් උගත් නැති වෙන්නත් පුළුවන්. ලස්සන නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ඔබේ දරුවන්ගේ අම්මා. අනිත් සියලු කාරණා පසෙක දෑවත් ඔබේ දරුවන්ගේ අම්මා කියන කාරණිය අමතක කරන්න බෑ. මා වෙනුවෙන් ගර්භාෂය දන් දුන් ගැහණියක් කියන එක අතාරින්න බෑ. ඒ වගේම අපි ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් පාවිච්චි කරනවා. අපිවත් පරිසම් කරගන්න දැන් හසන්ත මහත්තයාම කියන්නේ ඔබ මගේ ප්‍රධානියා නම් ඔබ මට කිසියම් වැඩක් අදම කරන්න කියලා පවරනවා. මට ස්වභාව ධර්මයෙන්ම දීලා තියෙනවා පරිසම් වෙන්න දෙයක්. මට ගර්භාෂය ආශ්‍රිතව ලෙඩක් ඔබට කියන්න පුළුවන්. එතකොට ඔබ බයයි. ඒකට ඔබ විරුද්ධව ඇටැක් කරන්නේ නැහැ. යන්න කියලා කියනවා. එතකොට අපි සමහර වෙලාවට කාන්තාව විදිහට මේ වර්තමාන සමාජයේ ඇතුළේදී සමහර වෙලාවට අධිපතිවාදීත්වයේ දරන මේ වාගේ ප්‍රධානත්වයේ දරන කාන්තාවන් ඉන්නවා. කාන්තාවක් ප්‍රධානියෙක් වෙච්ච තැනක සහ පිරිමියෙක් ප්‍රධානියෙක් වෙච්ච තැනක කටයුතු කරන ආකාරය හරි වෙනස්. කාන්තාවක් ප්‍රධානියෙක් වෙච්ච තැනක පිළිවෙලක් සහ ඇය කිසියම් ආකාරයක රටාවක් තියෙනවා. පිරිමියෙකුට එහෙම රටාවක් ඕනේ. උදාහරණයක් විදිහට ඔබ කියවනේ අපි කැමති පිරිමියා ඇත්තටම ගෙදර වැඩ කරන්නේ නැතුව තමන්ගේ වැඩ බිරිඳ කරනවා නම් කැමති නිසා මාත් ඒකට එකඟයි. මේ පෙරදිග සමාජයේ අපි පිරිමියා වෙනුවෙන් තේ එකක් හදන එක, බත් එකක් බෙදන එක, රෙදි ටිකක් හොදලා දෙන එක මම අතිශය අගය කරනවා ගැමි කාන්තාවක් විදිහට. ඒක හරි. හදිසියෙන් හරි පිරිමියෙක් කුසියට ගියොත් මොකද වෙන්නේ තේ එකක් හදන්න? සීනි වෙනුවට ලුණු දාන්න පුළුවන්. පිටි වෙනුවට ත්‍රිපෝෂ දා ගන්න පුළුවන්. අද අපි ගිහිල්ලා තේකොළ එක හොයනකොට තේකොළ ටින් එක ෆ්‍රිජ් එකේ තියෙයි, ෆ්‍රිජ් එකේ තියෙන ජෑම් එක රාක්කේ තියෙයි. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩ කරන්නේ මේ එහෙම සංවිධානාත්මකව වැඩ කරන්න අමාරුයි හසන්ත මහත්තයා. හැබැයි මේ වැඩ ටික හොඳට කරන පිරිමිත් ඉන්නවා. ඒකට අපි කියන්න ඕන. ඒ සැමියෝ ගැන කතා කරන දවස් අපි එක්ක කතා කරලා පස්සේ එළිය යන්න එපා නේද? ඒ වගේම සමහර තැන්වල ප්‍රධානත්වයේ දරන පිරිමි ඉන්න හොඳ පිළිවෙලට කරන ඔය පළදායිතා සංකල්ප අරවා මේවා එක්ක පිළිවෙලට ඒවයි අවුල් කරගෙන තැන් ඉන්නවා. මම කියන්නේ මේ සමස්තය සාපේක්ෂව. ඔව්. මම ඒ වගේම මම ඔබට කියන්නේ දැන් කාන්තාවකට ගැන ප්‍රශ්න ගැන කතා කරද්දී බිරියන් නිසා ඊටාම දුක්ඛිත තත්ත්වයෙන් ජීවිතය අවසන් කරපු මා ප්‍රිය කරන සාහිත්‍යවේදියා තමයි ලියෝ තෝල්ස්තෝයි.
ඔහුට මේ බිරිඳගේ කංකරච්චලේ ඉවස ගන්නම බැරි වෙනවා හසන්ත මහත්තයා. හැබැයි ඒ කාලේ මේ මානසික රෝග ගැන හිම ලොකු දැනුමක් තිබුණේ නැහැ. බිරියන්ට විෂාදය කියන රෝගය ඊටාම තදින් හැදෙන්නේ විවාහයෙන් පස්සේ. ඇයි අපිට ඕනේ කතා කරන්න. මගේ අවශ්‍යතාවය කතා කරන්න. ඒ මට ඇහුම්කන් දෙන්න කෙනෙක් නැහැ. මට කවුරු හරි මගේම කෙනා තමයි මට ඇහුම්කන් දෙන්න ඕනේ. එතකොට අපි දෙගොල්ලෝ අතර තියෙන මේ පරතරය පියවන්න තමයි දැන් ওই උපදේශන සේවා හැම ගොඩක් බිහි වෙලා තියෙන්නේ. ගිහිල්ලා කියන බෑ ඔබ කියපු එක දෙයක් මට තනියෙන් හිනත් ගියා. සල්ලි ගෙවලා ගිහින් තමන්ගේ දුක කියනවා. තමන් ගැන කියනවා. ඔව් ඉතින් එහෙම එනවා. ඇවිල්ලා බොහෝ විට පුරුෂයන්ගේ දුක් අඳවන අහගෙන ඉන්න ස්වාමී පුරුෂයන්ගේ දුක් අඳවන අහගෙන ඉන්න වෘත්තීයයෙන්ම මට සිද්ධ වෙලා තියෙනවා. එතකොට මම හිතනවා මෙතන ප්‍රශ්නේ මේක. මේ කාන්තාවට මේක මෙහෙම කියලා දෙන්න ඕනේ කියලා. එහෙම කරන්නත් ඉස්සෙල්ලා කාන්තාවටත් ඇහුම්කන් දෙන්න ඕනේ. කාන්තාවටත් ඇහුම්කන් දුන්නොත් තමයි බිරිඳක් විදියට ඇය විඳින ගහට. මම හරි ආසයි මෙතුමිය කිව්වා මේ සියලු ප්‍රශ්න වලට මුල නිදන කාමරෙන් තමයි පටන් ගන්න කියලා. අපේ රටේ හසන්ත මහත්තයා පිරිමි හිතනවා මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම මුකුත් කියන්න ඕනේ නැහැ කියලා. හැබැයි බොහෝ ප්‍රශ්න වලට මූලික හේතුව තමයි මේ ලිංගික චර්යාවන් සම්බන්ධ ප්‍රශ්න හසන්ත මහත්තයා. ඒ කියන්නේ විවාහ ජීවිතයේදී ඔබ කිව්වා සහ අපේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාත් කිව්වා දික්කසාද වෙන්න එක හේතුවක් තමයි ලිංගික බෙලහීනතාවය හරියට ඔප්පු කරගත්තොත් කියලා. ඉතින් මේක මිනිසාට අවශ්‍ය දෙයක්. මූලික අවශ්‍යතාවල් වලින් එකක්. ඒතර බොහෝ කාන්තාවන් මේක දරාගෙන ඉන්නවා, පීඩනය විඳගෙන ඉන්නවා. එක තැනකදී අයට මේ පීඩනය විඳ ගන්න බැරි වුණාම මේ හිස්තැනට වෙන කෙනෙක් රිංග ගන්නවා. සමහරවල් කාන්තාවන් ලැජ්ජාව නිසා කියනවා "ඌ මං කෙනෙක් එක්ක කතා බහ කරන්න පටන් ගත්තා. හැබැයි කතා කරනවා විතරයි වෙන මොකුත් නෑ. හැබැයි කතා කරනවා විතරයි SMS ගහනවා විතරයි." මං අහනවා ඔබ වෙන මොකුත් කියලා අදහස් කරේ මොකද්ද? කියන්නේ නෑ. මං අහනවා ඔබ කියන්නේ කායික සම්බන්ධයක් ගැනද? ඔව් මේ කායිකව අපි කිසිම සම්බන්ධයක් අපිට ඒකක් බොන්න මුණ ගැහිලා තියෙනවා. ඊට පස්සේ මං දිගට අහගෙන යනකොට එක දවසක් අපි මෙහෙම හැසිරීලා තියෙනවා. ඒ වගේ අර තාමත් ලැජ්ජාව කියන එක ඇතුලේ අය තමන්ව වට කරගෙන ඉන්නවා. ඒක නිසා මම හිතනවා සංස්කෘතිය සදාචාරය තාමත් රැකගන්න හේතු වෙලා තියෙනවා අපේ පෙරදිග සමාජයේ නම් කාන්තාවගේ හැසිරීම. ඒ වුණාට මේ වර්තමාන සමාජයේදී අපි මුහුණ දෙන ගැටලුත් එක්ක බලනකොට බිරිඳක් විදිහට ඇයට අතීතයෙන් පවරපු යුතුකම් වලට අමතරව වැඩිපුර එකතු වෙච්ච දේවල් විභාග උසස් විභාග කරනවා අය. ඒ වගේම නිවසේ වැඩ කටයුතු දරුවන්ගේ දේවල් බලන්න අදටත් දෙමව්පිය රැස්වීමකට එන්න කිව්වහම තාත්තා යන්නේ නෑනේ නිවාඩු දාලා අම්මා තමයි යන්නේ මේ ඔය කොයි දෙමව්පිය රැස්වීමට තාත්තලා නැති පන්ති කාමරේ ගොඩක් වෙලාට ඒ පන්ති මම නිකන් සමාජ විද්‍යාව මගේ විෂය නිසා ඒ පන්ති කාමර දෙමව්පිය රැස්වීමෙන් බැලුවාම මේ ළමයි මේ ඒක ජීවියෙක්ද කියලා හිතන තරමට අම්මලා විතරමයි ඉන්නේ තාත්තා කෙනෙක් සහභාගී වෙන්නෙම නෑ දෙමව්පිය රැස්වීමට. තාත්තට සමහරවිට එදාට ගොඩක් වැඩ. අනිත් පැත්තෙන් අපි නිකන් පැය භාගයකට සාප්පු ගියොත් මහත්තයා මොකද කරන්නේ බලන්න. ළඟම තියෙන සාප්පුවට ගිහලා බුරුමයක්, කියතා, නියනක් වගේ දේවල් තමයි යා ගන්නෙ. අපි දෙගොල්ලෝ ලෝක දෙකකින් ඇවිල්ලා තියෙන්නේ. අපිට සාප්පු යන එක හරීම සතුරු දෙයක් වුණාට පිරිමියෙකුට ඔබට උනත් ෂර්ට් 15ක්, කලිසම් 12ක්, සපත්තු කුට්ටන් 2ක්, බෙල්ට් එකක් එක විනාඩි 30කට ගන්න පුළුවන්. අපි එක සාරියක් ගන්න දවස් 3ක් විතර ඇවිදින්න ඕන. සාප්පුවකට සාප්පු 3-4කට ගියේ අපි පුරුදු වෙලා තියෙන හැටි. මොකද ඔබට පුරුදු දඩයන් කරගෙන ඉක්මනට ගෙදර එන්න. අපි එහෙම නෙමෙයි. අපි පළවැල අතට අරගෙන ඉඹලා බලලා පොඩි කරලා බලලා අපි පුරුදු වෙලා තිබුණේ ගෝත්‍රයේ ඇතුළේදී එහෙම. ඉතින් ඒ අපේ ආදි මිත්තනියන්ගේ හැසිරීම තමයි අපි තාමත් පෙන්වන්නේ. ඒකට අද වර්තමාන බිරිඳක් වුණත් ඒ තත්ත්වයෙන් මිදෙන්න අමාරුයි. අපි අර කාලයක් තිස්සේ අපි පවත්වාගෙන එන හින්දා. ඒ වගේම අපේ හිතේ ගෑනුන්ගෙම හිතේ තියෙන පිරිමි කියන්නේ නරක් වෙච්ච පොඩි ළමයි වගේ. කියන්නේ හරියට හැදුණු නැති පොඩි ළමයි වගේ. ඉතින් අපි කැමති අන කරලා ඔක්කොම තියන්න එපානේ. තෙත තුවාය ඇඳ උඩ දාන්න එපානේ. කී දවසක් කිව්වද? එහෙම කියලා අහන්න. ඔර වචනෙනුත් මටත් මමත් මගේ ගෙදරිත් මට තේරලා තියෙනවා වචනෙනුත් සමහරලාට අර ආවේගීය තරහ දැන් උදාහරණයක් විදිහට මට කෙටි නමින් කතා කරන කෙනා එදාට මට කෙටි නම කියන්නේ නැතුව දිගම නම කිව්වොත් මම දන්නවා කිසියම් දෙයකට ඔහු කෝප වෙලා ඉන්නේ. හැබැයි කෝපයට හේතුව මට එකපාර හොයන්න බෑ. අපි කාන්තාවොත් එහෙම කියන්නේ නැහැ. ඔයා මේක කරා වැරදි. මේක මෙහෙම නොකරුවාට මේක මෙහෙම කරන්න තිබ්බා කියලා. අපි දෙගොල්ලෝ අතරේ මේක හරියට තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒකට කාලයක් යයි. එහෙම වුණොත් මම හිතන්නේ බිරිඳ කියන භූමිකාව ඇත්තටම ඊටාම හොඳ සොඳුරු භූමිකාවක් වෙයි. හැබැයි ඉතින් බලන්න මම ඔබට උදාහරණයක් විදිහට කියන්න මම මේක දිහා බලාගෙන කල්පනා කරේ ජීවිතේ හරියට මෙන්න මේ කීබෝඩ් එක වගේ. සුදු යතුරුත් තියෙනවා කළු යතුරුත් තියෙනවා හසන්ත මහත්තයා.
සුදු යතුරු සතුට කියලා ගත්තොත්, කළු යතුරු දුක කියලා ගත්තොත් මේ දෙකම මිහිරි තනුවක් වැයෙන්න නම් මේ දෙකම ඔබන්න වෙනවනේ. ඉතින් අපේ ජීවිතත් එහෙම තමයිනේ. දෙකම ක්‍රියාත්මක වෙන්න වෙනවා. එහෙම වුණොත් තනුව මිහිරි වෙයි.